ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ අබින්හං පච්චවෙක්කිතබ්බං තී. වස්සනාවන්ත පින්වත්නි, අද දවසේ බෞද්ධ රූපවාහිනී මැදිරියට මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ අපොන්සු මාවතේ අංක 33 නිවසේහි පදිංචි මුනිදාස සුරවීර ආරච්චි මහත්මයා එතුමා සහභාගී වුණේ ගෙදරට වෙලා ධර්ම ශ්‍රවණය කරනවා. එම මැතිනිය සහ දූදරු පිරිසත් ඒ වගේම හිතවතුන් අසල්වැසියන් අපේ සුරවීර ආරච්චි මැතිනියගේ පින් දහම් වලට උදව් උපකාර කරන පිරිස මේ අවස්ථාවට පැමිණිලා සහභාගී වෙලා හැම දිනාම බොහෝම පින් රැස් කර ගන්නට සැදී පැහැදී සිටින වෙලාවයි. සෑම දිනකම සන්ධ්‍යා භාගයේ මේ පැය කාලාන්තරයක් සිට බෞද්ධ රූපවාහිනිය බෞද්ධ රූපවාහිනිය සූත්‍ර සජ්ජායනාව සජීවීව සිදු කරන්නට වෙන් කර තිබෙන වේලාව. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධ වචන ඊටාම හොඳින් මනමින් පහදන සාකච්ඡා කරන පැය මේ සූත්‍ර සජ්ජායනා පැය. අපේ මුනිදාස සුරවීර ආරච්චි මැතිතුමාට වමනාවක් ඇති වුණා මේ සූත්‍ර සජ්ජායනා දේශනාවෙහි දායකත්වය ලබන්න. අද දවසේ දායකත්වය ලබාගෙන හොඳට නිවසට වෙලා බණහන පුණ්‍යවන්තයෙක් ඒත් තමන්ගේම දායකත්වයෙන් මෙවැනි උතුම් දේශනාවක් සිදු කරවන්න ඕනි කියලා මැතිනියට කියලා එතුමිය මේ බෞද්ධ රූපවාහිනියට එවලා ඒ අවශ්‍ය කටයුතු සංවිධානය කරලා මා වෙත ආරාධනාවත් සිදු කරලා අද මේ කටයුත්ත ඊටාම හොඳින් සංවිධානය කරලා පින් රැස් කරගන්න බලාපොරොත්තුව ඉන්නවා. විශේෂයෙන් මුනිදාස සුරවීර ආරච්චි මහත්මාණන්ගේ 86 වෙනි ජන්ම දිනය වෙනුවෙන්
ආශීර්වාද ලැබීම මේ පින්කමේදී බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණාවක්. ඉතින් ඒ නිසා නිවසේ සිට මේ මොහොතේ අප සමග සහභාගී වෙමින් මේ දේශනාවට අවධානය යොමු කරගෙන සිටින මුනිදාස සුරවීරාරච්චි මැතිතුමාණන්ට අපි දේශනාව සමාරම්භයේම සුබ වාසනාවන්ත අනාගතයක් වෙනුවෙන් මේ ජන්මදිනය මුල් කරගෙන සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම ආශීර්වාද සිදු කරනවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනය ඇති කරගන්නට තරමක් රෝගාතුරව මැතිනියගේ උපස්ථානාදිය ලැබමින් එතුමා ජීවත් වෙන්නේ. වැළඳී තිබෙන යම්කිසි රෝගාතුර බවක් තියෙනවා නම් ඒ සියල්ලෙන් මිදිලා සුවපත් භාවය ඇති කරගන්න අද දවසේ සිදු කරන මේ උතුම් දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද සූත්‍ර සජ්ජායනාව සඳහා මා මාතෘකා කරගන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වශයෙන් සිදු කළ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ එක පාඨයක්. ඔබ දන්නවා දම්සක් පැවතුම් සූත්‍රය මොනතරම් ගැඹුරු සහ අදහස් බුදුරජාණන් වහන්සේගේ ධර්මය චතුරාර්ය සත්‍ය විවරණය ආර්ය අෂ්ටාංගික මාර්ග විවරණය මේ සියල්ල මේ සූත්‍රයේහි අන්තර්ගත වෙන කරුණු. ඒ කරුණු කාරණා අතරින් මා විශේෂයෙන් මාතෘකා කළේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අබින්හං පච්චවෙක්කි තබ්බං කියන ධර්ම පාඨයයි. මං හිතනවා මුනිදාස සුරවීරාරච්චි මැතිතුමාටත් මැතිනියටත් අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්නට බෞද්ධ ආරෝප වාහිනිය වටා මැදිරියෙත් නිවසෙත් එකතු වුණු අපේ හැම දිනාටම මේ උතුම් ධර්ම පාඨය ඔස්සේ තමන්ගේ ජීවිතය පිළිබඳව යමක් සිතා බලන්නට ලැබෙන අවස්ථාවක් හැටියටයි මේ ධර්ම පාඨය මා විවරණය කරන්නේ. මේ සඳහා පසුබිමක් ගොඩනගා ගන්නට මේ ධර්ම පාඨය විවරණය කරන්නට පසුබිමක් සකසා ගන්නට බුදුරජාණන් වහන්සේ මෙවැනි අවස්ථාවකදී මෙවැනි දේශනාවන්හිදී මතු කළ ඉස්මතු කළ ජාතක කතාවක පුවතක් ඔබට ඊටාම කෙටියෙන් ගෙනහැර පාන්නට කැමතියි. ඒ ජාතක කතාව අස්සක කියන ජාතකය. අස්සක ජාතකය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අස්සක ජාතකයේදී ඒ අස්සක කියලා රජතුමා රාජ්‍යයක හිටිය ප්‍රාදේශීය යුව රජ කෙනෙක්. ඒ රජතුමා බොහොම විනෝදකාමී කෙලිලොල් විනෝදයටම බර වෙමින් තමන්ගේ කටයුතු කරපු පාලකයෙක්. අස්සක රජතුමා යෞවන දිවියේදී විවාහය පිණිස තමන්ට සුදුසු කෙනෙක් සොයා බැලුවා. ඔහු බලාපොරොත්තු වුණේ මේ ලෝකේ ඉන්න ඊටාම සුන්දරම කාන්තාවක් සමග තමන්ගේ යුග ජීවිතය පවත්වන්න. ඒ අනුව මේ රජතුමාට හමු වෙනවා එවැනි කෙනෙක්. ඇගේ නම උබ්බරියයි. මේ උබ්බරී තමග තමයි විවාහ වෙන්නේ. ඇය සෞන්දර්යයෙන් පංච කල්යාණයෙන් ඊටාම
පිරිපුන් බව ජාතක කතාවේ විස්තර කරනවා. මේ අස්සක රජතුමා මේ පංච කල්යාණෙන් පිරිපුන් තම බිසව උබ්බරී සමග මොනතරම් විනෝදකාමී ජීවිතයක් ගත කළාද කියලා අපේ ශ්‍රාවකයන් කල්පනා කර බලන්න. හැබැයි හදිස්සියෙම අනපේක්ෂිතව රජතුමාට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කුමක්ද? උබ්බරිය හදිසියේ මලා. මේ විශාල බැඳීමක් ඇති කරගෙන හිටිය රජතුමාගේ දැස් පිනවපු රජතුමා උබ්බරී දෙස බලා සිටින්නට පවා ප්‍රියතාවක් දැක්වලු. ඒ තරම් සොඳුරු දසුන හදිස්සියේ නැති වී ගියා. රජතුමාට මේ අවස්ථාවට මුහුණ දෙන්න බැරි තරම් කියලා කියනවා. කොයි තරම් වේදනාවට පත් වුණාද කියනවා නම් පින්වත්නි, මේ රජතුමා ඒ ප්‍රදේශවල හිටපු විවිධ වෛද්‍යවරු ගෙන්නලා මේ උබ්බරියගේ මෘත ශරීරය නරක් වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් ඒ පැරණි කාලවල විවිධ වෛද්‍ය ක්‍රම තිබිලා තියෙනවා. මෘත ශරීරවලට බෙහෙත් ගල්වලා පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රම ඒ කාලේ. ඒ වගේ ක්‍රමවේදයක් හදලා පෙට්ටියක බහලා තමන්ගෙම යහනේ එක පැත්තකින් ඇයගේ මෘත ශරීරය තියාගෙන මෘත ශරීරය දෙසත් බලාගෙන ඒ අස්සක රජුරෝ ඒ මල සිරුරෙනුත් තෘප්තිමත් වුණා. ඒ කියන්නේ ඒ සිරුර දෙස බලාගෙනත් තෘප්තිමත් වුණා. ඉතින් මෙය බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. මෙහෙම මෝඩ රජෙක් ඉන්නවා කියලා. මෝඩ පාලකයෙක් ඉන්නවා කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ දවසක් මේ ආසන්නයේ උයනකට වැඩම කළා. වැඩම කළාම මිනිස්සු දැන් බුදුහාමුදුරුවෝ වැඩියාය කියලා ඒ උද්‍යානයට පෙළ ගැසී එන්න පටන් ගත්තා. අස්සක රජතුමා හමුවීමයි රජතුමාට තිබුණ උවමනාව. මේ සෙනග කොහේද යන්නේ කියලා හොයලා බලනකොට බුදු කෙනෙක් වැඩම කළා. රජතුමා මොකද කළේ? ඒ බුදුහාමුදුරන්ට තමන්ගේ මැදුරටත් එන්න කියලා, මොකද මේ මහා සෙනගක් බුදුහාමුදුරුවෝ දකින්න යන නිසා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ සියල්ලට පෙර අස්සක රජතුමාගේ මාලිගාවට වැඩම කළා. වැඩම කළා මේ රජතුමාගේ මෝඩ ක්‍රියාව අවබෝධ කරගෙන දැකලා ඇහුවා, ඇයි රජතුමනි මේ මෘත ශරීරයක් යහන මත තියාගෙන ඒ දර්ශනයනුත් ආස්වාදය ලබන්නේ? ඒ රුව දකලා ඒ රුවෙනුත් ආස්වාදය ලබන්නේ ඇයි? ඉතින් රජතුමා නොයෙක් දේ කියන්න ඇති. බුදුරජාණන් වහන්සේ ඇහුවා රජතුමාගෙන්, රජතුමනි ඔබතුමා දැනගන්න කැමතිද දැන් උබ්බරිය කොහෙද ඉන්නේ කියලා? දැන් උබ්බරිය ඉන්නේ කොහෙද කියලා දැනගන්න කැමතිද ඇහුවා. ඉතින් රජතුමා බොහොම සතුටු වුණා. මේ පේන්න ඉන්න කෙනා දැන් කොහෙද ඉන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මිදුලට එක්කන් ගියා. අස්සක රජුරු මිදුලට එක්කන්ගෙන ගිහිල්ලා කිව්වා උබ්බරිය මෙහාට එන්න කියලා. උබ්බරිය මෙහාට එන්න කියලා කිව්වා. එහෙම කිව්වහම උබ්බරිය ආවා. කොහේ ඉඳලාද? ගොම ගොඩක යෝධ කුරුමිනියෙක් වෙලා උත්පත්තිය ලැබලා තිබුණා. ගොම ගොඩක කුරුමිනියෙක් වෙලා උත්පත්තිය ලැබලා
ඒ කුරුමිනිය අර ගොඩ මැදින් බිම දිගේ යාන්තම් පියාඹාගෙන ආවා. රජතුමාට කිව්වා රජතුමනි ඔබතුමා දන්නවද ඔය යහන මත තියාගෙන ඉන්න මලකුණේ හිමිකාරයා තමයි මේ තමයි ඒ හිමිකාරයා. රූපය පිළිබඳව මායාවට යටත් වෙලා ඒකට ආශා වෙලා රූපමානයෙන් හිටියා, රූප මදයෙන් හිටියා. ඒ රූපය නැති වෙනවට කවදාවත් කැමති උනේ නැහැ. හැබැයි යාට අනපේක්ෂිතව යන්න වුණා. එහෙම යන්න වුණු ඇගේ අර ඔළුවේ තිබිච්ච මානය, ඒ මානයේ ප්‍රතිඵලය තමයි මේ කුරුමිනියා. දැන් බලන්න මුට පියාඹන් ගන්නවත් බෑ. යෝධ සතෙක් පියාපත් ඊටාම පුංචි. පියාපත් පවා ඊටාම පුංචි. අපි දකිනවනේ කුරුමිනියෙක් බිම වැටුනහම ඌට නැගිට ගන්න බෑ. අනිත් පැත්ත හැරුනම නිසි පැත්තට පෙරලා ගෙන්නවත් බෑ. පුංචි පියාපත් දෙකකින් පොඩ්ඩක් එහාට පියාඹලා බිම වැටෙනවා. ආඩම්බරකාර මිනිස්සුන්ට වෙන දේ. සමහර දේවල් අත්හරින්න බැරි මිනිස්සුන්ට වෙන දේ. රජතුමා මැරුණට පස්සේ කවුරු වෙලා උපදීද? රජතුමාට වටහල දුන්නා මහරජ මේ උබ්බරියටත් මෙහෙම වුණා නම් ඔබතුමාට ඊට වඩා භයානක වෙන්න පුළුවන්. මේ සංකල්පයෙන් ඈත් වෙන්න කියලා කිව්වා. බුදුහාමුදුරුවන්ගේ දේශනාව අහපු අස්සක රජුරුවෝ මොකද කළේ? වහාම මෘත ශරීරය එවලෙම උස්සගෙන ගිහිල්ලා සොහනට දැම්මා. සොහනට දාලා එදයින් පස්සේ කවදාවත් ඒ ගැන සිතුවේ නෑ, කල්පනා කළේ නෑ. අපි හැමෝම මැරෙන මිනිස්සු කියලා හිතාගෙන ජීවිතයට මුහුණ දුන්නා. ඇත්තටම මේ අස්සක ජාතකයේ පුංචි ජාතක කතාවක් අද අපේ සමාජයටත් හරිම වටිනවා. සමහර දේවල් තදින් අල්ලාගෙන තමන්ගේ ජීවිතයත් අනෙකුත් දේවලුත් අපි අල්ලා ගත යුතු දේවල් තිබෙනවා. හැබැයි කොයි දේ දැඩිව අල්ලා ගන්න උත්සාහ කළත් අපිට ඒවත් එක්ක පවතින්න බෑ. මේක බුදුහාමුදුරුවෝ බොහෝම ලස්සනට දේශනා කෙරුවා මේ බණ පදය ඇතුලේ. දැන් බණ පදය පොඩ විග්‍රහ කරගමු. අපි එහි තියෙන තවත් කාරණා එහාට සාකච්ඡා කරගන්න. සබ්බේහි කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම. සබ්බේහි මේ පියේහි. පියේහි කියලා කියන්නේ මා ප්‍රිය කරන දේවල්. මා ප්‍රිය කරන දේවල්. එතකොට සබ්බේහි මේ පියේහි කියන්නේ මේ ලෝකේ මා ප්‍රිය කරන සියලුම දේ. එතකොට අපිට කොච්චර දේවල් ස්වාමි පුරුෂයෙකුට බිරින්දෑකට ස්වාමි පුරුෂයෝ, දරුවෝ, දෙමව්පියෝ, ගේ දොර මේ ඔක්කොම ප්‍රියමනාපයිනේ. ප්‍රියමනාප දේවල්. තමන් ඉන්න තැන, අසුරු නිසුරු කරන අය, තමන්ගේ ගේ දොරවල තියෙන බඩු මූට්ටු, සමහර කෙනෙක් තමන්ගේ අල්මරිය, ඇඳ ඒවවත් අත්හරින්න සූදානම් නැහනේ. මේ සමහර කෙනෙකුට තමන්ගේ යහනෙන් පිට යහනකට ගිහින් නිදන්නත් බෑනේ. නිින්ද යන්නෙත් නැහැ. ඒ තරම්ම ඒවත් එක්ක බැඳීම. තමන්ගේ ගෙදරින් පිට තැනකට ගිහිල්ලා නිදන්න බෑ. මම දන්නවා සමහර ස්වාමින් වහන්සේලා පවා ඉන්නවා කොහේ දුර ගියත් රෑ නිදාගන්න පන්සලට එන්න ඕන. නැත්තම් නිින්ද යන්නේ නැහැ. ඒ තරම්ම අපි ඒවත් එක්ක සිතින් බැඳීමක් ඇති කරගෙන තියෙනවා. එතකොට ඒ නිසා අපි බුදුහාමුදුරුවෝ කියන්නේ සබ්බේහි මේ පියේහි. මා විසින් මේ ලෝකේ මට ප්‍රියමනාපයයි මා විසින් තෝරාගත්ත සියලුම දේ. මනාපේහි. මනාපේහි කියන්නේ අර ප්‍රියමනාප දේ විතරක් නෙමෙයි. එයින් එහාට ගිහිල්ලා තදින් අල්ලාගත්ත දේවල් තියෙනවා අත්හරින්නම බැරි. කොච්චර දේවල් තියෙනවද කියලා බලන්න. අපි කොච්චර දේවල් තදින් අල්ලාගෙන සිටිනවද? අනවබෝධයෙන්
මේ අනවබෝධයෙන්මයි අල්ලාගෙන සිටින්නේ. ගෙයක් දොරක් ඇතුළට ගියාම උනත් අපිට පෙනෙනවා සමහර වෙලාවට කිසිදා Tamanට ඵල ප්‍රයෝජනයක් ගන්න බැරි දේවල් අපමණ සිතින් අල්ලාගෙන ඒවා ආරක්ෂා කරන්න වෙහෙසෙනවා. බඩු මුට්ටු වෙන්න පුළුවන්, ඉඩකඩම්, යාන වාහන ආදිය ඒවා තමන්ගේ පරිභෝගයට අවශ්‍ය ප්‍රමාණයට ආරක්ෂා කර ගැනීම ගැන බුදුහාමුදුරුවන්ගේ කිසිම විරෝධයක්. බුදුහාමුදුරුවෝ දීඝශාන කුල පුත්‍රයාට කිව්වේ උත්තාන උත්සාහයෙන් ධනය හම්බ කරලා හොඳට කාලා බීලා ඉන්න කිව්වා. ඒවා ආරක්ෂා කරගන්න කිව්වා. ඒ වගේම කල්යාණ මිත්‍රයොත් එක්ක ජීවත් වෙන්න කිව්වා. ඇයි කල්යාණ මිත්‍රයොත් එක්ක ජීවත් වෙන්න කිව්වේ? අර කල්යාණ මිත්‍රයොත් එක්ක ජීවත් වෙනකොට අවබෝධය ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ හොඳම කල්යාණ මිත්‍රයා බවට අපි පත් කරගන්නවා. ඒකයි පින්වත්නි. එතකොට ඒක නිසා මෙහිදී අපි පැහැදිලිව මතක තියාගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වා මේ ප්‍රියමනාප දේවල් තියෙනවා. ප්‍රියමනාප දේවල් වලිනුත් සමහර දේවල් තියෙනවා අත්තරින්න බැරි. අතාරින්න සූදානම් නැති. අස්සක රජුරවන්ට උනේ ඕකනේ. අස්සක රජුරෝ රාජ්‍යයට ප්‍රියමනාපයි. රජතුමාගේ දේපලවලට ප්‍රියමනාපයි. හැබැයි බිරිඳට ඊටත් වඩා ආකර්ශනීය වෙලා තිබුණා. දැන් අන්තිමට මොකද උනේ? ඒක නිසා පින්වත්නි ඒ මනාප ප්‍රියමනාප ආකර්ෂණය කරගත්ත ගන්න මේ ලෝකේ සියලු දේවල් පිළිබඳවම ඇත්තටම අපි යථාර්ථය දකින්න ඕනි. අස්සක රජුරවන්ට කිව්වේ රජතුමනි යථාර්ථය දකින්න කියලා කිව්වා. මේ ලෝකේ පැවැත්ම කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියලා අවබෝධ කරගන්න කිව්වා. දුකෙන් ජීවත් වෙන්න කිව්වෙත් නෑ. හිඟන්නෙක් වගේ ඉන්න කිව්වෙත් නෑ. බුදුහාමුදුරුවෝ මේ වගේ මෝඩ විදියට ජීවත් වෙන්න හොඳ නෑ කියලා කිව්වේ. මේ වගේ මුලාවකට නම්පත් වෙන්න එපා කියලා කිව්වා. එතකොට දැන් අපි ඔය සිතින් අල්ලාගන්න දේවලුයි අපි වටේ තියෙන අපිට ප්‍රියමනාප වන දේවලුයි මේ ඔක්කොටම වෙන දේ මොකද්ද? නානා භාවෝ විනා භාවෝ. නානා භාවෝ කියලා කියන්නේ වෙනස්කම් වලට ලක් වෙනවා. වෙනස්කම් වලට ලක් වෙනවා. අපි බලාපොරොත්තු නැති විදියට තමයි ඒ වෙනස්කම් වලට ලක් වෙන්නේ. කොයි දේද වෙනස් නොවන්නේ? කොයි දේද වෙනස් නොවන්නේ? හැමදේම වෙනස් වෙනවා. ඒ වගේම විනා භාවෝ විනාශ භාවයටපත් වෙනවා. වෙනස් වෙනවා. වෙනස් වීමේ කෙලවර විනාශ භාවයටපත් වෙනවා. අපට මේ ලෝකේ සොයන්න පුළුවන්ද එහෙම නොවෙන කිසිම දෙයක් තියනවාද කියලා? එහෙම නොවන කිසිම දෙයක් නැහැ මේ ලෝකේ. දැන් අපේ මේ දායක ඇත්තොත් මෙතන ඉන්නවානේ. මේ ශ්‍රියානි මහත්මිය ඉන්නවා, දේවිකා මහත්මිය ඉන්නවා. මේ පින්වතුන් දන්නවා, දැන් හොඳටම දන්නවා මේ අය අපේ විහාරස්ථානයේ හිටිය සිරිසේන මුදලාලි මහත්මයා. මං හිතන්නේ මං එතුමා ගැන බොහෝ දේ කියලා තියෙනවා අපේ දායකයන්ට. එතුමා හරි කලාතුරකින් සොයාගන්න බැරි මිනිස්සෙක්. එතුමා හරිම ජීවිතාවබෝධයෙන් වැඩ කළේ. එතුමා අවුරුදු 60ක කාලයක් ජීවත් වුණේ. හැබැයි හැම මොහොතකම තමන්ගේ ජීවිතය වටහාගෙන පින්දහම් කරනේවා, දූ දරුවන්ගේ වැඩ කටයුතු, භාර්යාව වෙනුවෙන් කළ යුතු වැඩ කටයුතු, අපේ විහාරස්ථානය වෙනුවෙන් කළ යුතු වැඩ කටයුතු, ඒ විතරක් නෙමෙයි තමන් රාජකාරී කරන තැනට මේ හැම තැනටම ඊටාම නිවැරදිව තමන්ගේ වගකීම් යුතුයකම් ඉෂ්ට කළා. හැබැයි අවසානයේ මොකද උනේ? පැය දෙකක් තුනක් ඇතුලේ කෙසෙල් ගහක් කඩාගෙන බිම ඇද වැටෙන්න වගේ මිනිස්සු මැරිලා අවසන් ගමන් ගියා. එතකොට මේ තමයි මිනිස්සෙකුට මේ ලෝකේ විය හැකි දේ.
මරණය කියන එක කොයි වෙලාවේ කොයි ආකාරයෙන් අපි කරා ඒවිද කියලා අපි දන්නේ නැහැ. මේ අවබෝධය ඇතුව ජීවත් වෙන්න ඕනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සියල්ල වෙනස් වෙනවා. අපිට ඕන විදියට පවත්වන්න බෑ. දැන් අද මේ මැදිරියට පැමිණි ඔබ තව ස්වල්ප වේලාවකින් මේ දේශනාව ඉවරුණාට පස්සේ නික්මිලා යනවා ගෙදරට. සුරවීර ආරච්චි මැතිනිය ගෙදරින් ආපු මැතිනිය නෙවෙයි ගෙදරට යන්නේ. ගෙදරින් ආපු ඔබතුමිය නෙවෙයි පැය කීපයකට පස්සේ ආපහු ගෙදරට යන්නේ වෙනස් වෙච්ච කෙනෙක්. අපිට ඒ වෙනස පේන්නේ නැහැ. ඒක තමයි ඇත්තටම බුදුහාමුදුරුවෝ උත්සාහ කළේ මේ ලෝකය වෙනස් වෙන තැනක්ය. මේක ස්ථාවර තැනක් නොවේය. අපිට ඕන විදියට ක්‍රියාත්මක වෙන හැසිරෙන තැනක් නොවේය. නිරන්තරයෙන් වෙනසටපත් වෙලා වෙනසේ කෙලවර විනාශයටපත් වෙලා අවසන් වෙනවා. වෙනස් වෙවි දැන් ජීවිතයක් කරගත්තොත් මව් කුසේ ඉඳන් හැම තප්පරයක්ම වෙලා තියෙන්නේ මොකද්ද වෙනස? වෙනසේ කෙලවර අවසානයේ මරණය. විනාශය. එතකොට ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කාරණාව අබින්හං කියලා කියන්නේ නිරන්තරයෙන්ම හැම වේලෙහිම හැම කල්හිම පච්චවෙක්කිතබ්බං ප්‍රත්‍යවේක්ෂා කරන්නලු. මොකද්ද ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ? නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. නුවණින් මෙනෙහි කරන්න කියලා කියනවා. ඇත්තටම බලන්න මේක මොනතරම් යථාර්ථවත් දහමක්ද? මේ ලෝකය ඇමරිකාවේ හිටියත්, රුසියාවේ හිටියත්, චීනයේ හිටියත්, මහමූදේ හිටියත්, ආකාශයේ හිටියත් මේ ධර්මතාව වෙනස් කරන්න, පරාජය කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. මේක තමයි ලෝකෙ හැටි. ඒ නිසා මේක නොදන්න අය තමා මේ වෙනස් වෙනවා, වෙනස් වෙලා කෙලවර නැති වෙනවා, විනාශ වෙනවා කියලා අවබෝධ කරගන්න බැරි අය මේ ලෝකේ තෘෂ්ණා බරිත වෙලා, තණ්හාවෙන් මුලා වෙලා, පීඩිත වෙලා, කිසිම දෙයක් අත්හරින්නේ නැතුව හැම දෙයක්ම අල්ලාගෙන බලන්න පැලයිනි වැටට පවා මිනි මරා ගන්නා දේශයක්නේ පැලයිනි වැටට පවා. පොඩි මේවා අපි අල්ලාගෙන කොච්චර කාලයක් රැඳෙන්නද? අවුරුදු 1000ක් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා දින ගණනින් ගත්තොත් අපි කොයිතරම් කෙටි කාලයකද ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ කාල පරිච්ඡේදය ඇතුලේ මරණින් මත්තේ අපිට වැටෙන්න තියෙන භයානක තැන් පිළිබඳව හොඳට වටහාගෙන ජීවත් වෙනවා නම් තමයි ඇත්තටම අපිට වටින්නේ. මං කැමති පූජාවලියෙන් කොටසක් කියවන්න. පුංචි කොටසක් මේ අවස්ථාවේ අරගෙන ආවේ. පූජාවලිය හාමුදුරුවෝ කියනවා තුන් සක්වලක් එක් වූ තැන ලෝකාන්තරික නම් නරකයෙක් ඇති. නරකය කියලා කියන්නේ සතර අපායෙන් එකක්. ලෝකාන්තරික කියන අපාය. එහි උඩින් හිරු සඳු ආලෝකයක් නැති. මේ ලෝකාන්තරික නරකයෙහි ඒ නිරයෙහි උඩින් හිරුත් නෑ සඳුත් නෑ. එහෙනම් මහා අන්ධකාරයක්. යට ඇති සිහිල් වූ ශාරෝදකය වේ. එතකොට යට සීතල මහා වතුර. සීතල සිසිල් වූ මහා වතුර. එහි උපදන ප්‍රේතයන් උස 3 ගව්ය. මේ බිමෙහි උපදින ප්‍රේතයෙකුගේ උස ගව් 3ක්. එතකොට ගව්වක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඊතා මහත් වූ න්‍යාය. පරඬලා පත්සේ ශරීරය. උස 3 ගව්වක්. ශරීරය වියලුණු පරඬලාවක් වගේ.
ඊට පස්සේ ඉස්මුදුනෙහි පිහිටි හිදි කටු මලසා මුඛය. හිස්මුදුනෙහි පිහිටලා තියෙන මුඛයක් හරියට ඉදිකටු මලක් වගේ. ඉදිකටු මලක් වගේ. ඒ මුඛය දැන් යොදුන් 3ක් උස මිනිසෙකු මේ ප්‍රේතයෙකුගේ හිස මුදුනේ තියෙන මුඛය ඉදිකටු මලක් හා සමානයි. ඊට පස්සේ කපක් කල් දුක් ගන්න ආයුධ. ආයුෂ කල්පයක්. අවුරුදු කල්පයක් එහි දුක් විඳින්නට සිද්ධ වෙනවා. මේ නරකය නම් අලුගා මෙලෝ පරලෝ නැතැයි මිත්‍යා දෘෂ්ටිගත් සත්වයන්ටම නියතව තිබී ආ නරකයක. කවුරුටද මේක වෙන් වෙලා තියෙන්නේ? මේ ලෝකේ මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, එහෙම දේවල් නැහැ කියලා ජීවත් වෙන සමහර මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට උපදින්න තමයි මේ නිරය හැදිලා තියෙන්නේ. අපේ පූජාවලිය ලියූ බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ කියනවා මේ නරකයෙහි වැටි කපක්කල් දුක් නොගත්තා වූ එකද ස්ත්‍රී පුරුෂ කෙනෙකුත් නැති කියලා. එහෙම කියනවා. එතකොට මේ එක නරකයක් ගැන විතරයි කියන්නේ. එක නිරයක් ගැන විතරයි කියන්නේ. මේ වගේ නිරයන් මොනතරම් තියෙනවද අපට නොපෙනෙන? මරණින් මත්තේ වැටෙන්න තියෙන. අපි කවදාවත් මිනිස්සෙක් සූදානම් වෙන්න හොඳ නෑ. මේ ලෝකෙ මේ තරම් අල්ලාගෙන බදාගෙන ජීවිතය පිළිබඳ වැටහීමකින් තොරව මරණය කියන එකට මහා භීතියකින් ජීවත් වෙලා ඊට පස්සේ ඒ මිත්‍යා දෘෂ්ටිකත්වය මරණින් මත්තේ මේ ලෝකාන්තරික වගේ මහා නරකයන්ට වැටිලා කල්පයක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? අපි ඒ ප්‍රමාණය දන්නවනම් කවදාවත් මිනිස්සු මේ කියන මේ ලෝකය වැරදි ලෙස අල්ලාගෙන ජීවත් වෙන්න උත්සාහ ගන්නේ නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අපට ලස්සන වචන 3ක් කියනවානේ. ඕනම දෙයක් එක්ක අපි ගනුදෙනු කරනකොට එහි අංග 3ක් දකින්නලුනේ. පළවෙනි එක අස්සාද. අස්සාද කියලා කියන්නේ ආස්වාදයනේ. ආස්වාදය. ආහාරයක වුණත් වෙන හිතමිතුරු යහළු සබඳතාවක වුණත් ස්ත්‍රී පුරුෂ සබැඳියාවක වුණත් දූ දරුවන් එක්ක ගත කරන ජීවිතේ වුණත් මේ හැම එකකම ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය තුල ඒ ආස්වාදය විඳිනකොට හැම වෙලාවෙම ආදීනව දකින්න කියලා කියනවා. ආස්වාදය විඳින්න කියනවා ආදීනව දකිමින්. ඒ ආදීනව දකිමින් ආස්වාදය විඳින කෙනා තමයි තුන්වෙනි එක නිස්සරණ. නිස්සරණ කියන්නේ නික්ම යන්න. ඒ නික්ම යෑම කියන එක පුරුදු පුහුණු කරන්නේ. මේ මෙතනින් නික්මෙන්න, මේ දුකින් මිදෙන්න, මේ අප විඳින වද වේදනා වලින් මිදෙන්න. එහෙම දකින්න පුළුවන් වෙන්නේ අබින්හං පච්චවෙක්කි තබ්බං. නුවණින් මේ ලෝකය ගැන, මේ ලෝකය වෙනස් වෙනවාය, මේ ලෝකය විනාශ වෙනවාය කියලා ඊටාම හොඳින් නුවණින් නිතර මෙනෙහි කරන්නට පුළුවන් කෙනාට මිදෙන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ අපි බුද්ධ ශ්‍රාවකයෙක් කියලා උත්පත්තිය ලැබුවේ මහා පෙර පිනකින් කියන එක අපේ විශ්වාසය. පෙර පින් නොකළා නම් කවදාවත් මේ උතුම් මනුෂ්‍යාත්ම භාවය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. පෙර පිනෙන් ලැබපු මේ මනුෂ්‍යාත්ම භාවය අපි ලෝකාන්තරික වගේ නරකයකට ගෙනියන්න සූදානම්ද?
තිරිසං ලෝකයේ තිරිසං සත්වෙක් වෙලා දුක් විඳවන්න සූදානම්ද. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට නිතර නිතර කියනවා අබින්හං පච්චවෙක්කි තබ්බං නානා භාවෝ විනහ භාවෝ සබ්බේහි මේපියේහි මනහපේහි මා වටේ තියෙන මට ප්‍රියමනාප යහනේ සිට අඳින ඇඳුමේ සිට තමන් ඉන්න කුටියේ සිට තමන් ජීවත් වෙන ගෙදර දොරේ සිට මේ හැම දෙයක්ම වෙනස් වෙන දේවල්ය කියන අවබෝධයෙන් තමයි අපි ඒවා පරිහරණය කරන්න ඕනේ. ඒවායේ ආස්වාදය විඳින්න ඕනේ. මේ ඔක්කොම වෙනස් වෙන දේවල්. මට ඕන තාක්කල් මෙතන ඉන්න බෑ. මට ඕන තාක්කල් මේවායේ විඳින්න බෑ. මට ඕන තාක්කල් මේ සම්මුඛවීම සදාතනිකව පවතින්නට බෑ. මේ විදියට කල්පනා කර නුවණින් කල්පනා කරමින් ජීවත් වෙනවා නම් ඒ වගේ අයට තමයි මේ මනුෂ්‍යත්වය තවත් දියුණු පමුණු කරගෙන සසර කෙටි කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න පින්වත්නි පටාචාරාව බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පටාචාරාවගේ ඉරණම ගැන කතා කළා. හුඟක් දේශනාවල මේ ගැන තිබෙනවා. පටාචාරාවගේ ඉරණම අපි හැමෝම දන්නවා. අවසානයේ ඈ පත්තුණු ස්වභාවය බලන්න. ඈ මුලදී උන්මත්තක වෙනවා. සිහි මුලා වෙනවා. ඈ සිටුමැදුරෙන් පලා යන්නේ සිහි මුලා වෙලා. සිටුමැදුරකනේ හිටියේ. ඒතර සිටුමැදුරේ සිටි ඇය කල්පනා කෙරුවා මේ සැපට වඩා හොඳයි මෙහෙ කරුවාගේ සමග ගත කරන ජීවිතය. එහෙමනේ කල්පනා කළේ. මේ අම්මා තාත්තා මට දෙන දෙමව්පියන්ගෙන් ලැබී තියෙන මේ සැප සම්පතට වඩා උසස් වේවි අර අතුපතු ගාගා ඉන්න මෙහෙකරුවා සමග ගත කරන ජීවිතය. ඒක තමයි එතන සිත බැඳුණු මුලාව. ඒ මුලාවටපත් වෙලා ඒ මෙහෙකරුවා සමග නික්ම යනවා. නික්ම ගිහිල්ලා මොකද උනේ? දර පලනවා, වී කොටනවා, මෙහෙකාරකම් කරනවා ජීවත් වෙන්න. එතකොට ඒ තත්වයටපත් වුණා. අන්තිමට දරුවන් බිහි වුණා. දරුවන් බිහි කරන්න ගියහම මොකද වෙන්නේ බලන්න. මහා වනාන්තරවල වනසතුන් මැද්දේ බිහිසුණු ගෝර වර්ෂාවන් වැටෙද්දි තමයි දරුවන් බිහි කරන්න වෙන්නේ. එතකොට අන්තිමේදී මොකද වෙන්නේ බලන්න. සැමියා තමන්ගේ ඇස් දෙක ඉදිරිපිට නැති වෙලා යනවා. දරුවෝ තමන්ගේ ඇස් දෙක ඉදිරියේ නැති වෙලා යනවා. අම්මලා තාත්තලා හොයාගෙන එනවා ඒගොල්ලොත් තමන්ගේ ඇස් දෙක ඉදිරියේම නැති වෙලා යනවා. මේ ලෝකෙ මොන තරම් උම්මත්තක උමතු ස්වභාවයකට පත් වෙන්න පුළුවන්ද ඒ తত্ত্বය. ඉතින් අන්තිමේදී බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුහාමුදුරුවෝ කරුණු තුනයි කියන්නේ. ආස්වාද, ආස්වාදය, ඊළඟට ආදීනව, නිස්සරණ. මේවා මේ යථාර්ථය මෙනෙහි කරන්න. ඔබ ගෙදර සිටුමැදුරේ තිබුණු ආස්වාදය අත්හැරලා සැමියාගේ ආස්වාදයට යනවා. සැමියා සමග ආස්වාදයට ගිහිල්ලා දුකටපත් වෙනවා. ඒවත් සැපයි කියලා හිතනවා. දරුවන් ලබනවා. ඒවත් ආස්වාදය කියලා හිතනවා. ඊට පස්සේ දෙමව්පියෝ සොයාගෙන එනවා. දෙමව්පියෝ සොයාගෙන එන එක ආස්වාදය කියලා හිතනවා. අන්තිමට මේ සියල්ල නැති වුණා. ඒ ගැන කල්පනා කරන්න කියනවා. පටාචාරාව මෙනෙහි කරන්නේ මෙපමණයි. ඈ කල්පනා කරනවා මගේ සැමියා මට අහිමි වුණේ මගේ වරදින් නොවෙයි. ඒක ඔහුගේ වැරැද්ද. ඒක ඔහුගේ කර්ම නියාමය. දරුවන්ට මුණ දෙන්න සිද්ධ වුණේද මගේ වරද නොවෙයි. ඒක ඔවුන්ගේ වරද. දෙමව්පියන්ට මුණ දෙන්න සිද්ධ වුණෙත් ඒ ඉරණමයි. මේවා යථාර්ථය දකින්න උත්සාහ කරනවා.
යථාර්ථය දැකීමේ නුවණ කොයි තරම් දියුණු කරගත්තද බලන්න අන්තිමේදී රහත්තුණු තෙරණියක් බවට පත්වෙන්නට ඇයට පුළුවන්කම ලැබෙනවා. නැත්තම් සංසාරේ ආයෙම ඔය දුකට පත් වෙනවා. ආයි කවදාවත් ඒ ඝෝරතර දුක් දුම්නස් ඇයට විඳින්න ලැබුණෙම නෑනේ. ඒක නිසා ඇත්තටම අපි කල්පනාවට ගන්න ඕනේ මේ චරිත කතා මේවා අධ්‍යයනය කරමින් අපි හැම වෙලාවෙම සිතන්න ඕනේ මටත් මේ විදියට පටාචාරව වගේ දුක් දුම්නස් වලට මුහුණ දෙන්න වෙනවා. පටාචාරාව වගේ කඳුළු වලට මුහුණ දෙන්න වෙනවා. පටාචාරාව වගේ මේවා හැරදමා යන්නට සිද්ධ වෙනවා. එහෙම ආස්වාද ආදීනව නිස්සරණ කියන කාරණා තුන පදනම් කරගෙන අපි හැම දෙයක්ම භාවිතාවට ගන්න කල්පනා කරනවා නම් ඇත්තටම මේ ජීවිතය ලෝකාන්තරික නරකයන් වගේ ඊටාම බිහිසුණු තැන්වලට වටන්නේ නැතුව අපිට සංසාරයෙන් ගොඩ යන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි කාලය නිමා වුණා. හැම සවන් දුන්නු හැම දිනාටම කියන්නේ නිවෙස්වල ඉඳන් විශේෂයෙන් වියපත් ජීවිත ගත කරන අය හැකි තරම් සිතින් සියල්ල බැහැර කරගන්න. බැඳගෙන තියෙන දේවල් අල්ලාගෙන තියෙන දේවල් ලිහිල් කරන්න. මේ ඔළුව හැකි තරම් නිදහස් කරගන්න. ඒ නිදහස් කර ගැනීම සංසාර ගමනට හොඳ ආයෝජනයක් බවට පත්වේවි. එහෙම නැත්තම් අර උබ්බරියට වෙච්ච දේ තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. ගොම ගොඩවල් වල ගොම කුරුමුණිය වෙලා උත්පත්ති ලැබලා පිහාඹ ගන්නවත් බැරුව දුක් දුම්නස් වලට පත්වේවි. ඉතින් එහෙම නොවන්නට අපි හැම දිනාටම සම්මා දිට්ඨිය පහළ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. අද දායකත්වයෙන් ක්‍රියා කරන්නේ මොරටුව ලක්ෂපතිය අපෝන්සුමාවතේ අංක 33 නිවසේ පදිංචි මුනිදාස සුරවීරාරච්චි මහත්මයා සහ එම මහත්මිය ඇතුළු දූදරු පිරිස විශේෂයෙන් මුනිදාස සුරවීරාරච්චි මැතිතුමාගේ 86 වෙනි ජන්මදිනයට ආශිර්වාද පළ කරන්න අපි ප්‍රාර්ථනා කරමු. එතුමාට නිදුක් නිරෝගී සුබ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට මේ උපන්දිනය නිමිති කරගෙන සිදු කළ උතුම් සූත්‍ර සජ්ජායනා දහම් දෙසුම හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන්ට මේ පින් හිමි වේවා. පරම්පරාගත පරලෝසපත් සියලුම ඥාතීන්ට මේ පින් හිමි වේවා. නාහල්ලේ ශ්‍රී සුමංගලාරාම විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ ඕමත්තේ දේවානන්ද නාහිමියන් වහන්සේට මේ පුණ්‍ය මහිමේ හිමි වේවා. ඒ හැම දිනාම උතුම් අජරාමර නිවනින් සැනසේවා. අවුරුදු 86ක් පිරෙන මුනිදාස සුරවීරාරච්චි මහත්මයාට දේශකයන් වහන්සේට ඒ වගේම ඔබතුමියට සුරවීරාරච්චි මැතිණියට බොහොම මහන්සි වෙලා ස්වාමියා රැක බලාගෙන බෙහෙත් හේත් කරගෙන ජීවත් වෙනවා. එතුමියට සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට පවුලේ සියලුම දූ දරුවන්ට ඒලගේම කිවිඳි තෙහාරා සිනැලි නෙතායා ලිනායා මිනිබිරියන් ඒ වගේම රනුත් දෙමින් හා යන මුණුබුරන් මේ හැම දෙනාටම ආශිර්වාද වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව සැලසේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන අධ්‍යක්ෂ බොරලන්දේ වජ්‍රඥාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ කාර්ය මණ්ඩලයට සෙත් වේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා. අද මැදිරියට පැමිණි මොරටුව ප්‍රදේශයේ අපේ හිතවත් දායක පින්නතුන් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනීය වේවා. කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.